එක්තරා ගමක පොලක් තිබුණා. මේ පොලේ වෙලෙන්දෙක් බැලුන් වෙලදාම් කරමින් හිටියා. මුල් කාලේ ඊටමත්ම සාර්ථකව Tamanගේ බැලුන් වෙලදාම් කරමින් ඉන්නකොට ටික කාලයක් යනකොට වෙලදාම් අඩු වුණා. ඊට පස්සේ මම පොඩි උපායක් ඒට යොදාගත්තා. ඒ තමයි එක් බැලුනයකට හීලියම් වායුව පුරවලා ඒ උඩ යන්න අරලා නූලක් තියාගෙන මෙයා සේල් කරගන්න පටන් ගත්තා. නැවතත් මොහුගේ බිස්නස් කටයුතු අලෙවි කිරීම ඉතාමත් සාර්ථක කෙරුණා. දවසක් නොසිතූ විදියට පොඩි දරුවෙක් ඇවිල්ලා අහන ප්‍රශ්නයක්. මාමි ඔයාට මේ ඔය බැලුන් එක උඩ යවන්න පුළුවන්ද? මේ කළු පාට බැලුන් එක උඩ යවන්න පුළුවන්ද? ඉතින් මේ බැලුන් වලට ලොකු ප්‍රශ්නයක් මේක. දැන් කොහොමද ආන්සර් කරන්නේ? එයාගේ හීලියම් වායුව ගෙනල්ලා නැහැ යවන්න. මුත් ඔව් පොත ආන්සර් එකක් දෙන්න අපේ දරුවට. පුතේ මේ බැලුනේ උඩ යන්නේ ඒ බැලුමේ තියෙන පාට වර්ණය අනුව නෙවෙයි ඒ අභ්‍යන්තරයට පුරවලා තියෙන වායුව අනුව කියලා. මට කියන්න අවශ්‍ය කරන්නේ ඔයාලටත් බාහිරින් තියෙන ස්වરૂපය රූපේ තියෙන ස්වરૂපය ශරීරයේ තියෙන ප්‍රමාණය නෙවෙයි ඔබට සාර්ථක ජීවිතයක් ගත කරන්න නම් ඔබේ අභ්‍යන්තරයයි ඔබ වෙනස් කරගත යුතු වෙන්නේ. අභ්‍යන්තරයේ යම් ලෙසද ඔබ වෙනස් කරගන්නේ ඔබට පුළුවන් ජීවිතය වෙනස් කරගන්න. ජීවිතයේ සාර්ථක නිමාවක් දක්වා අරන් යන්න ඔබට පුළුවන්. තවත් විටක සුප්‍රකට කතාවක් ඔබ අහලා තියෙනවා. ඔබ උපදින්නේ දුප්පතෙකු විය හැකි දුප්පතෙකු ලෙස විය හැකි. නමුත් මිය යන විට ඔබ මිය යන්නේ දුප්පතෙකු ලෙස නම් ඒට සම්පූර්ණ වරද වගකීම බාරගත යුත්තේ ඔබමයි. මම කියන පුජ්‍යලයයි. මේ ඉන්න මම කියන පුජ්‍යලයයි. එනිසා මම කතා කරන්නේ මම කියන පුජ්‍යලයාට. මෙතන ඉන්න ඩිප්ලෝමාව අතදරාගෙන ඉන්න අපේක්ෂාවෙන් ඉන්න හැම කෙනාගේම මම කියන පුජ්‍යලයාටයි මම කතා කරන්නේ. ඒ කියන්නේ ජීවිතය සාර්ථක වෙනවා නම් සාර්ථක විය හැක්කේ සාර්ථක කරගන්නවා නම් සාර්ථක කරගත හැක්කේ මේ මම කියන පුජ්‍යලයාටම පමණක් වන නිසා. එයට අද දිනේ ඔබත් එක්ක ආව අම්මටයි අප්පච්චිටවත් ඔබේ ජීවිතය සාර්ථක කරන්න බැරි බව අපි ආරම්භක දේශනවලදීමුත් දැනුවත් කරලා තියෙනවා. ඒකට හේතුව තමයි මිනිස්සෙගේ ජීවිතයේ සාර්ථකත්වයේ රඳා පවතින්නේම තමාගේ අභ්‍යන්තරයේ එම නැත්නම් තමාගේ සිතුවිලි ටික වෙනස් කර ගැනීම මත. ඔබ සිතුවිලි ටික වෙනස් කරගන්න තාක්කල් වෙනස් නොකර ගන්නා තාක්කල් ඔබට ජීවිතය වෙනස් කරගන්න බැරි වෙයි. එනිසා පළවෙනිවෙන්ම අද දිනේදී ආරම්භ කරමු. මීට මාස 6කට අවුරුද්දකට කලින් අපි ආරම්භක දේශනාවලදී කියපු දරුවන් මේ වනවටත් ඔවුන්ගේ ජීවිතය සාර්ථකත්වයට අරන් ගියපු අය මෙතන භාගයක් ඉන්නවා. ඒ කියන්නේ ඩිප්ලෝමාව ඉවර වෙන්නත් පෙර රැකියාගත වෙච්ච දරුවන් මේ අතර විශාල ප්‍රමාණයක් ඉන්නවා. ඒ කියන්නේ ආරම්භක දේශනය තුලදීම සහ උගන්වන අවස්ථාවන් වලදී අපේ කතිකාචාර්ය මණ්ඩලයේ දැනුවත් කිරීම සහ ඔබේ ධනාත්මක සිතුවිලි හරහා ඔබ වෙනස් කරගත සිතුවිලි හරහා සාර්ථකත්වයට ගිය අය ඔබ අතරම ඉන්නවා. ඒ නිසා අද දින සිට අපි ආරම්භ කරමු. ජීවිතේ සාර්ථක ගමනක් යන දවස අදින් ආරම්භ කරන්න සිතුවිලි ටික ඒ වෙනුවෙන් මෙහෙයමු. මේක වසර ගණනකට කලින් ඔයා පෙර පාසලට එක් කරන ගියපු දවස වගේම අද ඩිප්ලෝමා ධාරියෙක් ලෙස ඇතැම් විට උපාධාරණොත් ඉන්නවා මෙතන ඩිප්ලෝමාව ඒ ශේෂ්ත්‍ර වලින් ලබා ගන්න. අදත් ඔයත් එක්ක ඔයාගේ අම්මා අප්පච්චි ඇවිල්ලා ඉන්නවා. ඒ දවස මතකයිද? ඔබ පෙර පාසලට අරන් ගිහිල්ලා ලස්සනට කොණ්ඩ පිට දෙකක් දුවලගේ බැඳලා නැත්තම් පුතා ලස්සනට කොණ්ඩේ හරහට පීරලා අම්මා අප්පච්චි ඔයාව එක් කරගෙන ගිහින් පෙර පාසලට දාලා ජීවිතේ පළවෙනි වතාවට ඔයාගෙන් පැය 3ක් හෝරා 3ක් ඔයාගෙන් ඈත් වෙලා ඉන්න ඒ අමාරු දවස කල්පයකට වැඩිය අම්මට දැනෙන ඒ මොහොතේ ඔබ සතුටින් ඉන්න ඇති යාළුවොත් එක්ක සමහර විට අඬ ඉන්න ඇති ටීචර් ගාව වඩාගෙන. හැබැයි ඔබ ඇඬුවට වඩා වෙහෙස දුකක්
කඳුලක් අම්මා ගෙදර ඉඳලා හැලුව බව අපි සමහර විට නොදන්නවත් ඇති. ඒ අම්මා, ඒ අප්පච්චි, ඒ තාත්තා අද ඔයත් එක්ක මෙතෙන්ටත් ඇවිල්ලා ඇති. හැබැයි ජීවිතේ මෙතෙන් සිට එතන දක්වා අපි ආපස්සට හැරුණොත් අම්මා අප්පච්චි බලාගෙන ඉන්නේ ඔයා දවසක ලෝකයේ දිනන සාර්ථක දරුවෙක් වෙන්න කියලයි ඒ දුක උහුලගෙන ඔයාව පෙරපාසලට බාර දෙන්නේ නැත්තේ. ඒ බාර දුන්න ඔයා අද දිනේ ඉන්න තැන දකින්නකොට අම්මයි අප්පච්චිගේ දෙන්නට කඳුළු ඔන්නවා නොඅනුමානයි. ඒකට හේතුව ඒ අත්දැකීම් අපද ලබා තිබෙන නිසා. ඒ නිසා එදා ඔවුන් මැවූ සිහින සැබෑ කරගත් ඔබ මෙතනින් නිම කරන්නේ නැහැ. මෙතනනුයි ඔබේ ජීවිතය ආරම්භ කරන්නේ. ඔවුන්ට සාධාරණ ඉටු කරන්න හෙට දවසේ මේ ලෝකයේ දින දරුවෙක් වෙන්න නම් අද දින අපි වෙනස් කරගත යුතුයි අපේ සිතුවිලි ටික. ඒ සිතුවිලි ටික වෙනස් කරගන්න නම් ඔබට සිද්ධ වෙනවා අපි කියන දේෙන් ඈත් වෙලා මම කියන කෙනා ගැනට හැරෙන්න. අප කියන දේ ගැන ගත්තාම සමාජයෙන් අපිට තොරතුරු බොහොමයි. අධ්‍යයනයේ මාධ්‍ය හරහා අපිට දකින්න ලැබෙන්නෙම අපේ මනස වියවුල් කරන, මනස විනාශ කරන ඍණාත්මක සිතුවිලි ගොඩක් අපේ මනසට ගෙනලා දෙනවා. එවන් මනසක් තියාගෙන අපිට බෑ ජීවිතේ දිනන්න. ලෝකයේ සාර්ථක වෙච්ච අතලොස්ස අතරට ඔබට යන්න අවශ්‍යයි නම් ධනාත්මක සිතුවිලි අපි එකතු කරගමු. ධනාත්මක සිතුවිලි වලින් ජීවිතය ආරම්භ කරමු. මම ඔයාගෙන් අහන්නේ ප්‍රශ්නයක් අද. ඔබව දැකලා තිබේද? ඔබව දැක තිබේද? සමහරව බාහංශ කරાવી ඔබම දැකලා තියෙනවා. ඡායාරූප ඕනතරම් සෙල්ෆීස් අරගන්නවා. ඒව අරගෙන අපි දැකලා තියෙනවා කියලා කියයි. ඒ ෆොටෝ එක තුල ඉන්නේ ඔබ නෙමෙයි. ඒ තියෙන්නේ ඔබේ ඡායාවක්. ඔබ කියයි මම මිරේක ගාවට ගිහලා කණ්ණාඩිය ගාවට මම දැකලා තියෙනවා. එතන තියෙන්නේ ඔබේ ප්‍රතිබිම්බය, ඔබ නෙමෙයි. හැබැයි අද දින හඳුනා ගන්න ඔබ යනු ඒ ඔබ දැකපු ඡායාවවත් ප්‍රතිබිම්බේවත් නොවන වගේ ඔබ යනු මේ බම්බයක් තරම් වූ ශරීරය තුල ඉන්න ශක්ති කදම්බය ඔබෙන් එළියට ගන්න. ඒ හඳුනා ගැනීමයි අත්‍යවශ්‍ය වෙන්නේ. මෙතන මේ වාඩි වෙලා ඉන්න ඔබ මීට ඔබේ වයසෙන්ම පිටිපසට ගියපුවාම ඔබ උප්පත්තිය ලබන්නෙම සාර්ථක වෙන්න. ජීවිතේ දිනන්න. ජීවිතේ දිනන බව සහතික කරන්නයි මේ දක්වා විභාග සමත් වෙමින් මේ අද දක්වා ඔබ ඇවිල්ලා ඉන්නේ. ඒ නිසායි අද ඔබ ඩිප්ලෝමා දහයක් වෙන්නේ. හැබැයි ඒ සාර්ථකත්වයේ එක සලකුණක් පමණයි. මේ අද ඔබ ඔටොල්ලුම් පළඳින මේ සහතිකයේ ඩිප්ලෝමාව ඔබ අරගෙන නැවතත් ගෙදර ලාච්චුවට දාලා ලොක එකට දාලා ලැමිනේට් කරලා පරිස්සමට තියලා තියන්න ගියොත් නැවතත් ඔබ හිටියා හා සමාන බවට පත් වෙනවා. ඒ නිසා අද දින සිතට ගන්න කවුද මම වෙන්නේ? කවුද මට වෙන්න අවශ්‍ය? එක්කෙනා කවුරු වුණත් මෙතන විවිධ ශේෂ්ඨවල ඉන්න නිසා එක්කෙනා කවුරුණත් මම මගේ ජීවිතයේ ඒකෙනා දක්වා මෙහෙවනවා. මට මොනවද අවශ්‍ය? ඒ අවශ්‍ය දේවල් ළඟා කර ගැනීම වෙනුවෙන් මම ආව මෙහෙවනවා. ඒ ළඟා කර ගැනීමේ 100%ක ශක්තිය, හැකියාව, විභව්‍යතාවයෙන් යුක්තවයි මිනිසයා කෙනෙක් මේ ලෝකෙට උප්පත්තිය ලබන්නේ. එහෙම උප්පත්තිය ලබන ඔබයි මෙතන වාඩි වෙලා ඉන්නේ. ඒ නිසා ඔබ නිකම් මිනිසෙක් නොවන වගේ හිතට අරගන්න. අද සිට ආරම්භ කරන්න වෘත්තීය ජීවිතයේ අරමුණු සහිත වූ ජීවිතය. අදින් පටන් ගන්න අරමුණු. ඇතැම් අය මීට මාස 6කට අවුරුද්දකට කලින් අරමුණු ලියලා අරමුණු වලින් වැඩ අරගෙන ඒ වෙනුවෙන් කැපවිච්ච සාර්ථකත්වයට ගමන යන දේශන ගණනාවක් ට්‍රේනින් තුල ලබන්නේ නැති. නමුත් මම නැවත වතාවක් ඔබට කියනවා පාඨමාලා ආරම්භ කරපු දවසේ ඒ තිබුණ අරමුණ මෙතෙන් තිබේද? එනම් අද දින අරමුණක් පිටව ගතහොත් මේ තව දවසකින්, සතියකින්, මාසයකින්, අවුරුද්දකින් කෙසේ වේවිද? එනිසා ඔබ තබා ගන්න අරමුණ වෙනස් වීමට, වෙනස් කිරීමට කිසිම කෙනෙකුට ඉඩ දෙන්න එපා. ඔබ එසේ වෙනස් වෙනවා කියලා කියන්නේ ඔබේ අරමුණ වෙනස් වෙන්නට ඉඩ දෙනවා කියලා කියන්නේම ඔබට සාර්ථකත්වයේ ගමනකට යන්න හැකි කියන එක. ඒ නිසා
ඔබ උපදින්නේ සාර්ථක වෙන්න නම් සාර්ථක වීමේ අයිතිය මනුෂ්‍යයා සතුයි නම් ඒ අයිතිය මෙතන ඉන්න අපි හැමෝටමත් තිබෙනවා. ඔබ දැතුළුව, දෙමාපියන් දැතුළුව. ඒ නිසා එතෙන්ට යාමටයි අපි වැරගත යුත්තේ. එතෙන්ට යාමටයි අපි දිරිගත යුත්තේ. එතෙන්ට යාමටයි සිතවිලි ටික මෙහෙවිය යුත්තේ. හැබැයි ලංකාවේ 90ක් දෙනා තමන්ගේ අරමුණ, තමන්ගේ අපේක්ෂාවන්, තමන්ගේ සාර්ථකත්වය බාර දීලා තියෙන්නේ වෙනත් දේවල් වලට. මම කැමති නෑ දහස් ගණනක් අවුරුදු දහස් ගණනක් පැවතිච්ච විශ්වාසයන් වලට ඒ වැරදි කියලා කියන්න. නමුත් ඔබ විශ්වාසය තැබිය යුත්තේ අන් කිසිම දෙයක් මත නොව ඔබ ගැනයි. ඔබටයි හැකි ඔබේ ජීවිතය දිනන්න. ඔබටයි හැකි ඔබේ ජීවිතය ජයග්‍රහණය කරන්නට. ඔබටයි හැකි ඔබට අවශ්‍ය කරන ඕනම දෙයක් ලබා ගැනීමට අවශ්‍ය කරන ශක්තිය, ඒ හැකියාව තියෙන්නේ ඔබ සතුවයි. මුලින් කී පරිදි ඒ ඔබේ සාර්ථකත්වයට වෙන කිසිම කෙනෙකුට ලං වෙන්න බෑ. වෙන කිසිම කෙනෙකුට උදව් කරන්නත් බෑ. අම්මයි අප්පච්චි අප ළඟින් ඉඳලා ඕනතරම් අපිට උදව් කරන්න නැති විභාග ජය ගන්න කියලා ඕනතරම් ක්ලාසස් වලට ඕනතරම් අපිට අවස්ථාවන් ඕන කරන එපා කරන දේවල් ඕනතරම් අරන් දීලා ඇති. හැබැයි අපි කොයි තැනද හිටියේ? ඒ කියන්නේ වෙන කෙනෙකුට බෑ අපි මම කියන පුජ්‍යලයව සාර්ථක කරන්න. මෙතන ඉන්න මම කියන පුජ්‍යලයව සාර්ථක විය හැක්කේ මටම පමණයි. ඒ නිසා අන් අයගේ ආශිර්වාදය, අන් අයගේ උදව්ව, අන් අයගේ පැතුම අපිට ලබාගත හැකි සාර්ථක වෙන්න. හැබැයි අන් අයගේ උපකාර මත සාර්ථක වූවෙක් මේ ලෝකයේ මේ සාර්ථක වෙච්ච අය අතර කිසිවෙක් නැහැ. ඒ නිසා සාර්ථකත්වයට යන තරුණියක් බවට පත්වන්න ඔබ සිතට යුතුයි. ඊළඟ කාරණය මුලින් කී කතාව වගේ අපිට අපේ අම්මා අප්පච්චි මුලින් අපි පෙර පාසල් ගියපු දවස අමතක වුණා වගේ අපිට තව කාරණයක් අමතක වෙනවා. ඒ තමයි අපි අද නිදහසේ, අපි අද ස්වෛරීව, අපි අද සතුටින් ඉන්නේ. ඔබ වගේම අපි වගේම විශාල තරුණ පිරිසකගේ ජීවිත පූජාව තුළ, විශාල තරුණ පිරිසකගේ අත්පය, කකුල්, ඇස්, කන්, නාස දන් දීම මත එහෙම ඉන්න අපිට අද ලබන ඩිප්ලෝමාවත් අරගෙන ඒ ඩිප්ලෝමාව ඔයාගේ ලොකර් එකට දාලා ඒක ලොක් කරලා ඔය ගෙදෙට් වෙලා නිදාගෙන ඉන්න පුළුවන්ද කියන ප්‍රශ්නයයි ඊළඟ ප්‍රශ්නය. මේ රටේ අවුරුදු 30ක අඛණ්ඩ යුද්ධයක් තිබුණා. ඒ යුද්ධය තුලින් අද ඔයා වගේම ඔය තාරුණ්‍යයේ ඉන්නම අපේ සහෝදර සහෝදරයන් තමයි දිවි පිදුවේ. ඒ අය දිවි පුදලා දුන්න රට අපි ඩිප්ලෝමාවක් අරගෙන, අපි නිපුණතාවක් අරගෙන අපි නිකම් ඔහේ බලන්න ඉන්න ගියොත්, කෙනෙක් රැකියාවක් දෙන තෙක් බලන්න ඉන්න ගියොත් සුදුසු වෙයිද? එක්තරා දවසක මට හම්බ වෙනවා සොල්දාදුවෙක්, මිත්‍රයෙක්. ඔහු කියනවා එක දිගට එක සතියක් නෙවෙයි, සති දෙකක් නෙවෙයි, සති 3ක් 4ක් මේ අයට එකම ස්ථානයේ එකම ඉරියව්වෙන් ඉන්න වෙනවා. වතුරද, මඩේද, ගස් උඩද, කැලේද කිසිම තැනක් නැහැ. අපිට පුළුවන් ද එක දිගට එක දවසක් එකම ස්ථානයක ඉන්න? මැසි මදුරන්, කූඹියන්, සර්පයන් මේ හැම කෙනෙක්ම ඉන්න තැනක සමහරට වතුර උගුරක්වත් නැතුව, කූඹින් කන විට, වේයන් නගින විට, අනිත් සත්තුන් දෂ්ට කරන විට ඒ සියල්ල ඉවසගෙන ඉන්නේ මේ දේශය රැකලා දෙන්න. මේ දේශය යනු මමද ඒ දේශේ ඉන්න කෙනෙක්, මේ ඉන්න හැම කෙනෙක්ම ඒ දේශේ ඉන්න කෙනෙක්. මේ අපිට ඉන්න, මේ අපිට ඔබවම යන්න, මේ අපිට සතුටු වෙන්න, මේ අපිට ඉගෙන ගන්න තමයි ඔවුන් ඒ ලෙස කැපකිරීමක් කරේ. එහෙම කැප කරපු අය සතියක් දෙකක් එකම තැන එකම දිගට ඉඳලා එයාගේ ෂූ එක ගලවනකොට, සපත්තුව ගලවනකොට මේස් එක ගලවනවත් එක්කම මේස් එකත් එක්ක හැමත් ගැලවිලා එන තරමටම ඔහුගේ කකුල තැම්බිලා. එවන් කැපකිරීමක් කරලයි අද රටේ මේ තත්ත්වයක් හදලා තියෙන්නේ. ඒ නිසා අපිට ඒ අතීතයේ අමතක කළ නොහැකි. ඒ අතීතයෙන් තමයි අපි අද සතුටු වෙන්නේ. ඒ සතුටු වෙන අපි, ඒ විනෝද වෙන අපි ඔවුන් වෙනුවෙන් යමක් කළ යුතු නොවේද? ඔවුන් ඒ ලෙස අත්, කකුල්, ශරීරය, ඇස්, කන්, නාස පුද දීලා මේ රට වෙනුවෙන් කරලා දුන්න, රට වෙනුවෙන් රැකලා දුන්න මේ අපේ දේශය
ඔවුන් යම් දෙයක් නොකියා ජීවිතවලින් සමවරගෙන තියෙනවා. ඒ තමයි අද ඉගෙන ගන්නා ඔබ මේ තාරුණ්‍ය මේ රට වෙනුවට අපි වගේ යමක් කළ යුතුයි. ඔබ අතට ගන්න අවශ්‍ය නැහැ ගිනියවිය. ඔබ අතට ගන්න අවශ්‍ය නැහැ බෝම්බ. ඔබ අතට ගන්න අවශ්‍ය නැහැ වෙනත් අභිආයුධ. ඔබ අතට ගන්න ශිල්පය, ඔබ අතට ගන්න ඥානය, ඔබ අතට ගන්න දැනුම. ඒ කුසලතාව දැනුම තුලින් මේ රටට සේවය කරන්න, ඔබට සේවය කරන්න, ඔබ වෙනුවෙන් ජීවත් වෙන්න, අම්මා අප්පච්චි වෙනුවෙන් ජීවත් වෙන්න කියලා නොකියා කියන සුසුම් කඳුළු හැලමින් තමයි උන් ජීවත් වෙන්නේ නැත්තේ. උන් මිය දෙන්නේ නැත්තේ. ඒ නිසා ආදරණීය තාරුණ්‍ය අපිට ඔහේ නිකම් බලාගෙන ඉන්න කාලයකුත් නෙමෙයි. එහෙම බලාගෙන සිටිය යුතුත් නැහැ. විශේෂයෙන්ම SDTI දරුවන් විදිහට අපි පාඨමාලා ආරම්භ කරන දවසේම කියන්නේ SDTI එකත් එක්ක සම්බන්ධ වෙනවා නම් ඒ සාර්ථකත්වයේ ගමනක් යන දරුවෙක්ම විය යුතුයි කියලා. ඒ නිසා අද අපි දන්නවා අපි අද සතුටු වෙන්නේ අපි වගේම තාරුණ්‍යයේ දුක් කඳුළු මත ජීවිත මත. ඒ නිසා අපි ඔවුන් මේ විශ්වයේ යම් තැනක ඇති ඔවුන් වෙනුවෙන් අපිට පුළුවන් යම් සේවයක් කරන්න. ඒ සේවය තුළින් ප්‍රතිලාභ ලබන්නේ අපි ඔවුන් නෙවෙයි. හැබැයි රටට සමාජයට අපි කරන සේවය තුළින් ඔවුන් නිරාමිස සුවයක් ලබාවි අපින් දුර ඉඳලා වුණත්. ඒ නිසා ආදරණීය තාරුණ්‍ය ඔබට පුළුවන්කමක් නැහැ මේ ඩිප්ලෝමාවක් අරගෙන එහෙම නැත්නම් වෙනත් හැකියාවක් තියාගෙන ගෙදෙට්ට වෙලා නිදාගෙන ඔහේ අම්මා යප්පච්චිගේ කකා බිබී ඉන්න. අද සිට ආරම්භ කරන්න අර්න කෙනෙක් බවට පත් වෙන්න. අද සිට පටන් ගන්න හම්බ කරන්නෙක් බවට පත් වෙන්න. ජීවිතයේ රැකියාව කියන එක, වෘත්තිය කියන එක කොතනින් හරි පටන් ගන්න. කොතනින් හරි පටන් ගන්න. කරන දේවල් ටික හරියට කරන්න. ඔයා ලැබෙන දේ ගැන වද වෙන්න එපා. කොතනින් හරි පටන් ගන්න, කරන දේ හරියට කරන්න. ලැබෙන දේ ගැන වද වෙන්න එපා. ඔයාට ලැබෙන දේවල් ටික ලැබෙනවාමයි. කොතනින් හරි පටන් ගන්න කියලා කියන්නේ. ඇතැම් විට අපේ ජීවිතේ රැකියාව කියන එක පටන් ගන්න වෙන්නේ අපිට තියෙන අධ්‍යාපන මට්ටමෙන් නෙමෙයි. අපිට තියෙන සුදුසුකම් වලින් නෙමෙයි. ගොඩක් පහදින්. ඒ කොතනින් හරි පටන් ගත්තොත් තමයි දවසකට ඔබට කියන්න පුළුවන් වෙන සාර්ථකත්වයේ ගමනක්. මෙතන අද කතා කරන මම වෘත්තීය ජීවිතේ ආරම්භ කරන්නේ මාසයකට වැටුව රුපියල් 500කින්. මාසයකට රුපියල් 500කින්. අද අප ආයතනයේ ඉන්නවා over 1 million salaries ගන්න ගුරුවරුන්. එනිසා මට සතුටුයි. මෙතන ඉන්න ඔයත් හිත ඉන්න එපා මේ මට ලැබුණ රැකියාව මට සුදුසුයිද? මිනිස්සු මට hina වෙයිද? මට ජීවත් වෙන්නවත් මදිනේ මේක. බස් එකටවත් මදිනේ. මටත් බස් එකට මදි. බස් එකෙන් සතියක් යන්නවත් මදි ඒ දවස්වල. එතකොට මහනුවර ඉඳලා පොඩි කඩයක් තිබුණා සයිවර් කඩයක්. ඒකෙන් ප්ලේන් එකක් බීලා තමයි මේ මාස ගණනාවක් වෘත්ති අරන් ගියේ. මාස 3න් 4න් 11500 මේ විදිහට තමයි වැඩි උනේ සැලරි එක. අධ්‍යයනයේ එහෙම සැලරිස් දෙන්න තැන් නැහැ. ඒ නිසා ඔබ පටන් ගන්න කොතනින් හරි. හැබැයි කරන දේ හරියට කරන්න. ඔබට ලැබෙන වැටුපට නෙමෙයි ඔබ ඔබේ ස්කිල්ස් වර්ධනය කර ගැනීම සඳහා ඒ භාවිත කරන්න. බොහෝ විට අප රටේ ඉන්න තාරුණ්‍ය වැඩ කරන්නේ ලැබෙන දේ බලාගෙන. ලැබෙන්නේ කීයද? එයටයි වැඩ කරන්නේ. ඒ කියන්නේ ඔයාට යන්න තියෙන මාවත ඔයා කුඩා කරගන්නවා. ඔයාට ලැබෙන්නේ මෙච්චරයි, ඔයා වැඩ කරන්නේත් මෙච්චරයි. හැබැයි ඔයාට ලැබෙන්නේ මෙච්චරයි, ඔයා වැඩ කරන්නේ මෙච්චරයි නම් ඔයා වර්ධනය කරගන්නේ ඔයාගේ මාවතයි. ඒ නිසා ආරම්භ කරන්න. ආරම්භය නෙමෙයි ඔබේ ඉලක්කය වේ යුත්තේ. මම කවුද වෙන්නේ? මම කෙලෙස පුච්චලෙක්ද වෙන්නේ? මගේ මේන්න මේ වර්ෂය වෙනකොට මගේ වැටුප කීයද? එතනයි ඔබේ අරමුණ තියෙන්නේ. හැබැයි අධ්‍යයනයේ පටන් ගන්නා දේ හරියට කරන්න බොහෝ වෙලාවට ඔබ රැකියාවකට ගියොත් මාත් දකින්න කාරණයක්. ඔවුන් රැකියාව කරන්න අවශ්‍ය නිසා. ඔබ කිසිම දිනක කරන්න අවශ්‍ය නිසා කරන්න එපා. ඔබට පැවරිච්ච නිසා කරන්න එපා. ඔබ ඔබට අවංකව කාර්යය කරන්න. යහපත්ව කරන්න. ඔබ යහපත්ව කළහොත් අවංකව කළහොත් තමයි දවසකට ඔබට පුළුවන් වෙන්නේ ඔබ දකින සිහිනේ සැබෑ කරගන්න. හැබැයි හිතේ එකක් තියාගෙන පේන්න තව එකක් කරන්න ගියොත් ජීවිතේ වර්ධිනවාමයි. කියන ලක්ෂණයක්. ලැබෙන දේ වෙනුවෙන් නෙමෙයි සේවය කළ යුත්තේ. සේවය සැපිය යුතු දේ අය වෙනුවෙන් සේවය කළ යුත්තේ. ඔබට ලැබෙන දේ වළක්වන්න කිසිම කෙනෙකුට බෑ. ඔබට ලැබෙන දේවල් ටික වෙනස් කරන්න කිසිම කෙනෙකුට බෑ. ඔබ රැකියාව කරන පළවෙනි අවස්ථාවේදී ඔබ ඉහළ ඉන්න තරතුරේ ඉන්න අය
ඔබට වැටුප් දීම සීමා කරයි. හැබැයි විශ්වයෙන් ඔබට ලබා දෙන දේවල් ටික කිසිම කලක නතර කරන්න ඔය කියන කිසිම කෙනෙකුට බෑ. ඒ නිසා විශ්වාස කරන්න ඔබ යහපත් වැඩ ටික කරන්න ලැබෙන දේ ගැන වද වෙන්න එපා. හැබැයි අරමුණක් තියාගන්න මම මෙන්න මෙයා වෙනවා. මෙවැනි earner කෙනෙක් මාසෙකට මෙවැනි මුදලක් හම්බ කරන පුජ්‍යලයක් බවට මමපත් වෙනවා. ඒ අරමුණ තියාගෙනයි ඔබ වැඩ කරගෙන යා යුත්තේ. එනම් ආදරණීය තාරුණ්‍යයට මතක් කරන්නේ අපි අද විනෝද වෙන්නේ සුවහසක් අපි වගේම තාරුණ්‍යයේ දුක කඳුළු මත. ඒ අය වෙනුවෙන් ජීවත්ව සිටින අපිට යම් කාර්යයක් කළ යුතුයි. ඒ නිසා නිහඬව අපි ඒ කාර්යය ඉටු කරමු. ඒ කාර්යය කරන්නේ හෙට දවසේ මගේ අරමුණක් වෙනුවෙන්, මම කියන පුජ්‍යලයාගේ අරමුණක් වෙනුවෙන්. ඊළඟ කාරණේ ගොඩක් වෙලාවක් ගන්න නැහැ. අද දවසේ ඔයත් එක්කම ඇවිල්ලා ඉන්න අම්මා අප්පච්චි වෙනුවෙන් යම් කාර්යයක් කළ යුතුයි. අපි දේශන ආරම්භ කරන දවසේම පාඨමාලා ආරම්භ කරන දවසේම කියන කතාවක් තියෙනවා. මම හිතන්නේ එයට මග යන දරුවන් අපි දකිනවා පාඨමාලාව මැදදී පාඨමාලාව ආරම්භ වෙලා මාස 2-3 යන අවස්ථාවලදී අපි දකිනවා. මොකද්ද කාරණය? ඔයාගේ ප්‍රශ්නයක් අහනවා මම ඒ කාලේ. මතකයිද? මං අහන්නේ මේ වයසේ ඉන්න ඔබට ඔයාට පුළුවන්ද ඔයාගේ අම්මා හෝ අප්පච්චි නැත්නම් තාත්තා වඩාගෙන යන්න කියලා? මතක ඇති. ඒ කියන්නේ ඒ කතාවත් අමතක වෙච්ච අය මං හිතන්නේ ඉන්නවා වගේ. පුළුවන්ද? හැඩි දැඩි සිරුරක් තියෙන තාරුණ්‍ය කියාවි කෑ ගහලා පුතාලා ටික ඔව් මට පුළුවන් කියලා. මම කියනවා මේ BMS CH එකේ මෙතන ඉඳලා අර එළියට යනකම් වඩාන යන්න කියලා. අනේ සර් ඒක නම් පොඩි ප්‍රශ්නයක්. එහෙම කරන්න බෑ. මිනිස්සු ඉනහ වෙයි. හැබැයි කුඩා කාලයේදී අපි කොයිතරම් දුරට අම්මා අප්පච්චි වඩාගෙන ගිහිල්ලා ඇද්ද? කොයිතරම් වෙහෙස මහන්සි තිබුණත් අම්මා අප්පච්චි අපි කරේ තියාගෙන ගිහිල්ලා ඇද්ද? අධ්‍යයනයේ අපි ලෝකේ දකින්නේ, අපේ රට දකින්නේ දැන් තියෙන සැප සම්පත් එක්ක. හැබැයි ඔයාගේ උප්පත්තියට අද සිට ඒ අවුරුදු ගාන පිටුපසට ගියපුවාම අපේ රටේ සංවර්ධනය මේ මට්ටමේ තිබුණද? යාන වාහන තිබුණද? ටැක්සිස් තිබුණද මෙහෙම? බස් සේවාවක් තිබුණද? සෞඛ්‍ය සේවාව මේ තරම් දියුණු වෙලා තිබුණද රටේ? ඇයි මොකුත් නැති කාලයක අපි උප්පත්තිය ලබන්නේ? එහෙම උප්පත්තිය ලැබෙන කාලෙකයි එහෙම හිටපු කාලෙකයි අම්මා අප්පච්චි අපිව පෝෂණය කරන්නේ. ඒ නිසා ඒ අය වෙනුවෙන් යමක් කිරීමටයි අපිට සිද්ධ වෙ තියෙන්නේ. ඒ නිසා මම ඔයාලට කිව්වේ ඒ දවස්වල පාඨමාලා ආරම්භ කරන දවසේ අපිට අද පුළුවන් දෙමාපියන් වඩාන යන්න. හැබැයි අපිට බෑ සමාජයේ ඉස්සරහයි දෙය කරන්න. එහෙම බැරි වුණාට මම එදත් කිව්වේ නැවත වතාවක් අද ඩිප්ලෝමා හෝල්ඩර්ස්ලා ලෙස නැත්නම් නිපුණතාවෙන් පිරිපුන් අය ලෙස සහතික ලබනකොට කිරුළු පළදින කොටත් කියන්නේ අද වඩාගෙන යන්න බැරි වුණාට මෙතන හැම කෙනෙකුටම පුළුවන් ඔයාගේම වාහනයක් අරගෙන අම්මයි අප්පච්චි වාහනේ තියාගෙන ඔයාගේ ගම වටේ රට වටේ එක් කරගෙන යන්න. ඒකට 100% හැකියාව මෙතන ඉන්න හැම කෙනෙක්ම සතුයි. එතන හැම කෙනෙකුටම අවශ්‍ය කරන ශක්තිය හැම කෙනෙක් ගාවම තියෙනවා. ඒකට අවශ්‍ය කරන ආශිර්වාදය මේ විශ්වයෙන් නිරන්තරයෙන්ම මනුෂ්‍යයා කෙනෙකුට ලැබෙනවා. හැබැයි ඔබ ඉල්ලුවේ නැත්තම්, ඔබ ඒ වෙනුවෙන් වැඩ කරේ නැත්තම්, ඔබ ඒ වෙනුවෙන් කැපුනේ නැත්තම්, ඔබ ඒ වෙනුවෙන් දහඩිය හෙළුවේ නැත්තම් ඔබට ඒ ගමන යන්න බැරි වෙනවා. ඒ නිසා අද දිනේ ඔයත් එක්ක උදේ පාන්දරම නැගිටලා ඇවිල්ලා ඉන්න අම්මා අප්පච්චි වෙනුවෙන් අද දිනේ හිතට දෙන්න පොරොන්දුවක්. හැකි ඉක්මනින් මම මගේ වාහනයක් කරගෙන මා කරේ තියාගෙන ඔබ ඇවිදපු දුරට වැඩිය මේ ලංකාවට ඔබ අරන් යනවා. ඇඟේ පතේ අමාරු තියාගෙන රෝහල් ගානේ මට දුක් වෙච්ච ලෙඩ වෙච්ච වෙලාවෙ අරන් ගිහපු අම්මයි අප්පච්චිවයි මම එක් කරගෙන යනවා මගේ වාහනයක දාගෙන. ඒකට මේ දැන් ඔයා ගාව තියෙන කිසිදු වටිනාකමක් අවශ්‍ය නැහැ. ඒ කියන්නේ මේ දැන් කියන මොහොත වෙන විට ඔයා ගාව තියෙන ආර්ථිකමය ශක්තිය, මේ දැන් කියන විට ඔයා ගාව තියෙන කිසිම දෙයක් අවශ්‍ය නැහැ. මේ දැන් කියන මොහොතේ සිට ඔබ ඇති කරගත හොත් සිතවිල්ලක්, ඇති කරගත හොත් ඔයා අරමුණක්
ඔයාට පුළුවන් ඒ දේ කරන්න. ඒ කියන්නේ මෙතන කතා කරන මමත් මේ ඉන්න කතිකාචාර්ය මණ්ඩලයත් බහුතරයක්ම සැප සම්පත් සහිත යාන වාහන තියෙන අම්මා අප්පච්චිලාගේ පවුල් වලින් ආපු අය නෙමෙයි. අද දිනේ ඔයාලා වගේ දූ දරුවන්ට හෙට ලෝකේ දිනන ශිල්ප ඥානය දෙන ගමන් ඔවුනුත් ඔවුන්ගේ සාර්ථක ජීවිතේ කතා කියනවා. ඔවුනුත් ඔවුන්ගේ අම්මා අප්පච්චි ඔවුන්ගේ වාහන තුල තියාන යනවා. දවසක ඒ කතිකාචාර්ය මණ්ඩලයටත් දකින්න අවශ්‍ය කරන්නේ අපෙන් ඉගෙන ගන්නා ඔබ. එවැනි දවසක් උදා වෙන තෙක් ඔබ ඇඟිලි ගණු ගන්නාට අපි ඇඟිලි ගණනා බව සිහිය තබා ගන්න. ඒ කියන්නේ ඔබේ සාර්ථකත්වයේ වෙනුවෙන් අපි පුනා අපි ප්‍රාර්ථනා කරනවා ඔබට ආශිර්වාද කරනවා SDTI කැම්පස් මම ඇතුළු අපේ කතිකාචාර්ය මණ්ඩලය. ඒ බව ඔබ හොඳින්ම දන්නවා. ඒ නිසා ඔබ ගාවයි පළ කරගත යුත්තේ ඒ අරමුණ. ඒ අරමුණට ශක්තිය ආශිර්වාදය ඔයත් එක්කම ඉන්න වගේ අම්මයි අප්පච්චිගෙන් ලැබෙනවා. ඒ නිසා ඒ අම්මයි අප්පච්චිගේ ආශිර්වාදය අරගෙන මේ විශ්වයේ ආශිර්වාදයත් අරගෙන හෙට දවසේ සාර්ථක ජීවිතයක් සනිටුහන් කරන්නට අද අරමුණු ඇති කරගන්න අද කොටලා තියාගන්න ඔයාගේ හෘදය තුල ඔයාගේ මොළය තුල කොටලා තියාගන්න. තව මෙවැනි කාලයකින් මගේ අම්මයි අප්පච්චිවයි සතුටු කරන දවසක් අද දින වගේම උදා වෙනවා. මෙතන ඉන්නවා ගොඩක් වෙලාවට ඩිප්ලෝමා ධාරයෙන් ලෙස භාර්යාව ආපු ස්වාමි පුරුෂයා ආපු ඒ අයටත් කියන්න තියෙන්නේ ඔබට මම භාර්යාවක් විදිහට සාර්ථක ජීවිතයක් ගත කරනවා දරුවන්ට ඔබට ස්වාමි පුරුෂයාට සාර්ථක බිරිඳක් වෙනවා. ස්වාමි පුරුෂයාට කියන්න තියෙන්නේ සාර්ථක පියෙක් ස්වාමි පුරුෂයෙක් ලෙස හෙට ලෝකේ ජය අරගෙන ඔබටත් දරුවන්ටත් ඒ ලෝකෙ පෙන්වනවා කියන එක. ආදරණීය තාරුණ්‍ය ඔබ කිව යුත්තේ ඔබ ප්‍රාර්ථනා කළ යුත්තේ හෙට ලෝකයේ දිනන මේ වැඩ ලෝකයේ තුල ජයග්‍රහී තරුවක් බවට පත් වෙන බව සිත්හි සනිටුහන් කරගන්න. අද දවසේ ඩිප්ලෝමාව ලබන ඔබ හෙට දවසේ ලෝකයේ දිනන තරුවක් ලෙස අපිට දකින්නට ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම ජීවිතයේ සාර්ථකත්වයේ අත්විඳින්න අවශ්‍ය කරන මේ විශ්වයේ අනන්ත වූ ශක්තිය ඔයාට ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. හෙට දවසේ සාර්ථක ජීවිතයක් ගත කරන්න හැමදිනාටම ඒ ආශිර්වාදය පිටුවහලක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරන ගම ආදරණීය දෙමාපියන්ට ගෞරවපූර්වක ස්තුතිවන්ත වෙනවා. ඔබේ දරුවා නිවැරදි තැනට යොමු කිරීම සම්බන්ධයෙන් ඒ ගෞරවය සමග හෙට දවස තුල අනාගතය තුල ඔබේ දරුවන් ඔබව බබලවාවි. හෙට දවස තුල ඔබේ දරුවන් ඔබට කියාපාවි. අපි උගත් දෙයින් ලෝකයට යමක් කරනවා. අපි උගත් දෙය තුලින් earn කරනවා, හම්බ කරනවා. අපි උගත් දෙය තුලින් සාර්ථක ජීවිතයක් ගත කරනවා බව ඔවුන් ඔබ තුල සපත කරවි. ඉදිරි අනාගතය තුල එයට ඔබේ ආශිර්වාදයෙන් නිරතුරුවම ලැබෙන බව අප විශ්වාස කරනවා. විශ්වයේ ආශිර්වාදයේ දෙමාපියන්ගේ ආශිර්වාදයේ ඇතුව හෙට ලෝකයේ දින දුවෙක් පුතෙක් වෙන්න ප්‍රාර්ථනා කරන ගම මම නිහඬ වෙනවා හැම දිනාටම. තිරුවන් සරණයි.